ඔව් සර්. අද අපි පොඩ්ඩක් එහෙනම් කතා කරන පුතේ මේ අලුත් දරුවන්ටත් හැමෝටම වාසි වෙන්න වට්ටම ගැන. හරිද? එහෙනම් මාතෘකාව ලියන්න වට්ටම් කියලා. අපි ඩිස්කවුන්ට් කියලාත් කියනවා නේද? ඉංග්‍රීසියෙන් කියනකොට වට්ටම. හරි. දැන් මෙහෙම වට්ටම් කියන්නේ මොකද්ද මේ? පුතේ අපි දැන් සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලෙට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් විශේෂ උත්සව අවස්ථාවක් තියෙන කාලෙක රමුණු රටේම මොකද වෙන්නේ? ඒගොල්ල වෙනසල් වල සේල් කියලා බෝඩ් දානවා නේද? ඊට පස්සේ දානවා 110ක් මිල අඩු කරා 120ක් මිල අඩු කරා 150ක් මිල අඩු කරා කියලා දානවා. හරිද? එහෙම නැත්නම් ඩිස්කවුන්ට් 120යි 150යි එහෙම කියලා දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අපි ඒක දැක්කම ඒක බොහොම ආකර්ශනීය නිසා අපි එතනට ගිහලා ඒ භාණ්ඩය පිළිබඳව විමසලා බලලා අපිට සුදුසුයි කියලා හිතනොත් ගන්නවා. හරිද? එහෙම වෙනවනේ. right. එතකොට එහෙම වෙන්නේ. හරිද? එහෙනම් සුදුසුයි කියලා හිතනවා අපි එහෙම ගන්නෙ. අඩු කරන්නේ මේගොල්ලෝ මොකද්ද මේ අඩු කරලා දෙන්නේ මුදල මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් කඩයක් අපි දමු එක කඩයක් අපි දමු ඒ කඩේ භාණ්ඩයක් අපි දමු රුපියල් 1000ක් දීලා ගේනවා පුතේ. හරිද? රුපියල් 1000ක් දීලා ගෙනල්ලා ඊට පස්සේ මෙයා විකුණනකොට මෙයා තීරණය කරන පුතේ මේ විල විකුණනවා කියලා අපි රුපියල් 2000කට විකුණනවා කියලා තීරණය කරනවා. එකට එකක් තියලා විකුණනවා කියලා තීරණය කරනවා. හරිද? right. එතකොට ඒ එකට එකක් තියලා රුපියල් 2000 කියලා මිල තීරණය කරන්න විකුණන්න කියලා අපි ඒකට ගණිතය ඉගෙන ගන්න ළමයි විදියට මේ වෙලාවේදී නැත්නම් මේ පාඩමේදී අපි විශේෂ නමක් කියන එක මොකද්ද? ලකුණු කළ මිල කියලා. තේරුණාද? එයා විකුණන්න තීරණය කළ මිල තමයි අපි ලකුණු කළ මිල කියන්නේ. ඒක හැමතිස්සෙම අපි සටහන් කරලා තියන්න ඕනේ නැහැ පුතේ. දැන් ගොඩක් කරලා සමහර ඒවා සටහන් කරලා තියෙනවා. ගොඩක් ඒවා වෙන සටහන් කරලා තියෙනවා. සටහන් නොකරන නඩු දාන කේස් එකකුත් තියෙනවා නේද? එහෙමත් තියෙනවනේ. හරි. එතකොට එහෙනම් අපි ලකුණු කළ මිල තමයි එයා විකුණන්න තීරණය කරන්නේ. වෙලෙන්දා විකුණන්න තීරණය කළ මිල ලකුණු කළ මිල. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එයා ගහනවා පුතේ සේල් 150ක් අඩු කරා අර 120ක් අඩු කරා කියලා. හරි. දැන් අපි ගියාම පුතේ ඔන්න දැන් හිතමු මෙතන ඉන්න දරුවෙක්. අපි හිතමු ජනනි යන ඔන්න කඩේට. හරිද? ඔයාගේ යාළුවෙක් තමයි කඩේ දාලා තියෙන්නේ. හරිද? බෝඩ් එක ගහලා තිනවා 2000යි කියලා. හරිද? ඊට පස්සේ ඔයා කියනවා ගියාට පස්සේ එයා කියනවා මගේ යාළුවා නිසා මම 1500කට මේක දෙන්නම් කියලා. අන්න ඔයාට මොකද කරේ? එයා වට්ටමක් දුන්නා. මිල අඩු කරලා දුන්නා. ඒක ලකුණු කළ මිලෙන් යම් මුදලක් අඩු කරාම අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද? වට්ටම කියලා. ලකුණු කළ මිලෙන් අඩු කරන මුදල. අපි ඒකට කියන මොකද්ද පුතේ? වට්ටම කියලා. පැහැදිලි නේද? ලකුණු කළ මිලෙන් අඩු කරන මුදලට අපි කියන මොකද්ද? වට්ටම කියලා. හරි. එතකොට ඒක ප්‍රතිශතයක් ලෙස තමයි අපිට බොහෝ වෙලාවට ලබා දෙන්නේ. හරිද පුතේ? නේද? එතකොට වට්ටම පිළිබඳ දැන් යම් අවබෝධයක් තියෙනවා ඔයගොල්ලන්ට. හරිද? වට්ටමක් කියන්නේ මොකද? අපි ලකුණු කළ මිලෙන් අඩු කරන මුදල. right. ලියන්න මෙන්න මෙහෙම පුතේ එන මාතෘකා වට්ටම්. හරි. ලියන්න වෙලෙන්දා භාණ්ඩයක් මිලදීගෙන යම්කිසි ලාභයක් තබාගෙන වෙනදා භාණ්ඩයක් මිලදීගෙන යම්කිසි ලාභයක් තබාගෙන එම භාණ්ඩය විකිණීමට තීරණය කරන මුදල එම භාණ්ඩය විකිණීමට තීරණය කරන මුදල ලකුණු කළ මිල ලෙස හැඳින්වේ. ලකුණු කළ මිල ලෙස හැඳින්වේ.
හරි. අලුත් රූල ලියන්න. ලකුණු කළ මිලෙන් යම් මුදලක් අඩු කළ කර විකුණුව විට වට්ටමක් දී ඇතැයි කියනු ලැබේ. හොඳයි. දැන් වට්ටම ගැන යම් කිසි අවබෝධයක් තියෙනවා ඔයගලන්ට. දැන් අපි ගණන් වලින් තමයි ඊටු අවබෝධය ගන්න පුතේ. හරි පුතේ? right. පළවෙනි ප්‍රශ්නය. ලියන්න. රුපියල් 10000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් සියයට 10ක වට්ටම් ප්‍රතිශතයක් සහිතව විකුණන මිල සොයන්න. හරි පුතේ බලන්න දැන් ලකුණු කළ මිල මුලින්ම රුපියල් 10000යි. වට්ටම් ප්‍රතිශතය 10 නේද? 10යි. හරිද? අපෙන් අහන කෙලින්ම විකුණු මිල. හරිද? ඕන වට්ටම හොයලා හොයන්නත් පුළුවන්. අපි ක්‍රම දෙකකට හදමු. මේ ක්‍රමය එක තමයි පුතේ මෙහෙම විකුණු මිල කෙලින්ම හොයන එක. හරිද? right. ඔන්න බලන්න ලකුණු කළ මිලයි විකුණු මිලයි. හරිද? right. බලන්න එතකොට 100යි කියලා ලකුණු කරා නම් 10ක වට්ටමක් දෙනවා. 100ට 10ක වට්ටමක් දෙනවා කියන්නේ 100යි කියලා ලකුණු කරා නම් මොකද එයා 10ක් අඩු කරනවා කියන එකනේ. වට්ටමක් දෙනවා කියන්නේ අඩු කරනවා කියන එක. එතකොට එහෙනම් 100යි විකුණන්න කීයටද? 90ට. නේද? ඊට පස්සේ බලන්න නම් 10යි කියලා ලකුණු කරා නම් කීයද විකුණන්නේ? නම් ප්‍රශ්නාර්ථ දානවා. කොටස දැන් ක්‍රම ඔයගොල්ලෝ දන්නවද නේද? 100යි කියලා ලකුණු කරා 90ට විකුණනවා. 10යි කියලා ලකුණු කරා කීයද විකුණන්නේ? හරි. right. ඊට පස්සේ බලන්න එතකොට එහෙනම් මේ කෙලින් ඉන්න එකක් දානවා යට 100. උත්ත දානවා ඊට පස්සේ 90 වැඩි කිරීම 10000. දැන් ඔන්න කෙලින්ම අපිට විකුණුව මිලනවා පුතේ. මේ බිඳුවෙන් මේ බිඳුවක් කපන්න පුළුවන් 190ක් රුපියල් 90 ලියලා බිඳු දෙකක් දාන්න. රුපියල් 9000. පැහැදිලිද? ඔන්න රුපියල් 9000යි. වට්ටම එතකොට මෙතන කීයද? 10000ක 9000ට විකුණන්නේ 10000ක ලකුණු ගන්න. වට්ටම රුපියල් 1000යි. අවසානයේ තියන්න පුළුවන් හොයන්න පුළුවන් වට්ටම. වට්ටම අපෙන් අහුවොත් තමයි උත්තරේ දෙන්න ඕනේ. නම් තමයි දැන් මෙතන ගාන හදලා තියෙමු. රුපියල් 10000න් අඩු කරනවා පුතේ 9000. ඒක උත්තරේ 90 sorry. ඔව් 9000. ඒතර වට්ටම වෙනවා අපිට. ඊළඟට ඒතර රුපියල්
10යි වට්ටම රුපියල් 10යි කියන අවසානයේදී අමතක ප්‍රශ්න ලෙස ඒක හදන්න පුළුවන්. ඔය ක්‍රමය 1. ඔක මුලින්ම ලියාගන්න පුතේ ක්‍රමය 1 කියලා. කියන්න. ඔව්. අවශ්‍ය ගිහිල්ලා ආවම ක්ලාස් එකේ ඉන්නවා. දැන් ක්ලාස් එකේ ඉන්න අපි හැමෝටම විතර යනවා මේකට. මතන. හරිද පුතේ? හරි. දැන් අපි දෙවෙනි ක්‍රමයට යමු එහෙනම්. ඉවරයි නේද ඔයගොල්ලෝ? ඔව් සර් හරි. හරි. දෙවෙනි ක්‍රමයට යනවා. අපි විකුණු ක්‍රමෙ නෙමෙයි මුලින්ම හොයන්නේ මේකෙදී වට්ටම හොයන්නේ මුලින්ම. වට්ටම. හරිද බලන්න නම් ඒකේ හොයන්නේ මෙහෙමයි. මෙතන ලකුණු කළ මිල මෙතන වට්ටම. හරි. 100යි කියලා ලකුණු කරන්න වට්ටම 10යි. එහෙනම් 10000යි කියලා ලකුණු කරන්න වට්ටම කීයද? හරි. මේකෙන් මේක 8 එන්න ඕනේ 100 උත් එන්න ඕනේ. ඔයගොල්ලෝ දන්න මේ කොටස සටහන් ක්‍රමයේ එක කොටුවක් is නේද? අනිත් කොටු දෙකට අපි පුරව ගන්න විදිහට මේකේ තියෙන දත්තතේ කල්පනා කරනවා. 10යි කියන්නේ 100යි කියලා ලකුණු කරන්න වට්ටම 10යි කියන එක. නේද? දැන් 10 10 වට්ටම කීයද? දැන් ප්‍රශ්නාර්ථ දාගන්න වට්ටම දන්නේ නැති නිසා ඒකනේ වට්ටම නේද? දන්න නිසා එහෙම දාගත්තා. දාගත්තට පස්සේ මේ උඩින් ඉන්න එක කියලා මේ පැත්තකින් ඉන්න එක කියලා මේ අතරමැද කියලා අපි දාන්නේ යට්ට 100. ඊට පස්සේ මේ දෙන්නව දානවා දෙපැත්තට. දැන් 10000 වැඩි කිරීම 10යි. එහෙනම් බලනකොට මේ විදිහට විඳ කරන වැය කරන රුපියල් 1000යි වට්ටම. වට්ටම රුපියල් 1000යි. නේද? වට්ටම රුපියල් 1000යි. දැන් අපි වෙන පුතේ එහෙනම් වට්ටම දන්නවා දැන් අපි වෙන විකුණු මිල. වෙන රුපියල් 10000න් වට්ටමක් දුන්නාම 1000ක 1000 කඩු කරනවා. එතකොට රුපියල් 9000යි ගෙනෙනවා. වට්ටම රුපියල් 9000යි. පැහැදිලි නේද? හදාගන්න. හරි. අපි දැන් ඇද්ද වෙලාව ලියාගත්තා. හරි. ලියන්න පුතේ එන ඊගාව ගාන ලියන්න. රුපියල් 2000 ලෙස මිල ලකුණු කර භාණ්ඩයක්
රුපියල් 2000 ලෙස මිල ලකුණු කර භාණ්ඩයක් 10ට 10ක 10ක වට්ටමත් සහිතව විකුණන මිල සොයන්න. හරි 2000 කියන මිල ලකුණු කරලා තියෙනවා 10ක වට්ටමත් සහිතව විකුණන මිල. දැන් ඔයගොල්ලෝ ටක් කරලා හදන්න පුතේ. අද උත්තරේ ටයිප් කරන්න. හරි දෙනක දාලා එකක් හරි මම හිතන්නේ පළවෙනිින් කරපු ක්‍රමේ ලේසි නේද ඩග් ගාලා හොයන්න පුළුවන් උත්තරේ හරි බලමු පළවෙනි ක්‍රමයට කරන්න කළා ඉවරයි බලන්න ලකුණු කළ මිල රුපියල් 2000යි. රුපියල් 2000යි. ඊට පස්සේ බලන්න කිව්වා. වට්ටම් ප්‍රතිශතය 100ට 10 විස්සද පුතේ? මම කිව්වේ 100ට 10යි සර්. 10යි. 10යි. හරි අපි කෙනෙක් විකුණුව මිල හොයමු. බලන්නේ ඔන්න බලන්න. මේ ලකුණු කළ මිල මේ විකුණුව මිල 100 ගේ ලකුණු කළා නම් 10ක වට්ටමත් දෙනවා කියන්නේ 10 කඩු කරනවා කියන එකනේ. එන විකුණන කියන 90ට. එහෙනම් අපි බලන්න ඕනේ 2000 ගේ ලකුණු කළා නම් කිලෝ විකුණන්නේ. ප්‍රශ්නාර්ථය ආවා. නේද? දැන් මේ කෙලින් ඉන්නේ කෙනා උඩ එක්කෙනා නෙවෙයි පැත්තේ එක්කෙනා නෙවෙයි මැදින් එක්කෙනා යට දැම්මා. 100 ගේ යට දැම්මා. ඊට පස්සේ මෙතන 2000 දැම්මා පුතේ. වැඩි කිරි මෙතන 90යි. හරි. දැන් මේ විදිහට මිලක් කියපුවා. වැඩි කරා මෙතන බිංදුව දාලා දෙකෙන් වැඩි කරනවා බිංදුවයි දෙවරක් 18යි. කියන්නේ 1800යි. පැහැදිලි ඒ ක්‍රමය නේද පුතේ? හරි. තව එකක් ලියමු ඒ වගේ. කියන්න. රුපියල් 6000ක් ලෙස මිල ලකුණු කර ඇති භාණ්ඩයක් 6000ක් ලෙස මිල ලකුණු කර භාණ්ඩයක් 15ක වට්ටමක් සහිතව විකුණන මිල සොයන්න. 15ක වට්ටමක් සහිතව විකුණන මිල හොයන්න.
Kita taruh gimana semua pi? ලකුණු කළ මිල රුපියල් 6000යි වට්ටම් ප්‍රතිශතයට 15යි විකුණු මිල අහන්න. බලන්න නම් 100 කියලා ලකුණු කරා නම් පුතේ විකුණන්නේ 85කට. එහෙනම් 6000 කියලා ලකුණු කරා නම් පුතේ කීයද විකුණන්නේ? යට්ට දාන උදාහරණය 100 නේද? උත්තර දාන්න ඕනේ 85 වැඩි කිරීම 6000 දෙන්න වෙනද කියලා පුතේ වැඩි කරන්නේ. 100 බිංදුව 3ක් ඉතුරු වෙයි. මෙතන 48යි 3යි 51යි රුපියල් මොකද උත්තරේ හොඳයි right අපි දැන් එන ඒ වගේ ගණන් පුළුවන් මං හිතන්නේ ඒ වගේ එකක් આવොත් පුළුවන් නේ කොට දාගන්න හරි දැන් අපි ලියනවා ඊට පස්සේ මේකේ පුතේ ගත්තු මිල හොයන ආකාරයට ලකුණු කළ මිල හොයීම. ලියන මාතෘකාව පුතේ ලකුණු කළ මිල සෙවීම. ලියන්න වෙන මේ ගානක් පළවෙනි ගානේ ලියවෝ. ලියන්න පුතේ භාණ්ඩයක් 10ක වට්ටමක් සහිතව රුපියල් 9000කට විකුණයි. ලකුණු කළ මිල සොයන්න. ලකුණු කළ මිල සොයන්න. හරි. අපි දැන් ඊ ගාන මේ විදිහට යමු. වට්ටම් ප්‍රතිශතය කියන පුතේ 100ට 10යි. හරි වට්ටම් ප්‍රතිශතයට 10යි. ඊට පස්සේ බලන්න නම් විකුණු මිල රුපියල් 9000යි. විකුණු රුපියල් 10යි. අපෙන් අහන්නේ මොකද්ද පුතේ? ලකුණු කළ මිල. හරි බලන්න මේ ලකුණු කළ මිල මේ වට්ටම 100යි කියලා ලකුණු කරා නම් 10ක වට්ටමක් දුන්නා විකුණු තියෙන 90ට නේද? ඔන්න ඒ කතාව එහෙමම ලියුවා. 100 කියලා ලකුණු කරා නම් වට්ටමක් දුන්නා 10ක විකුණු තියෙන 90ට. දැන් ඇත්තට විකුණලා දෙන්නේ කීයද? 9000ට. එහෙනම් ලකුණු කළ මිල කීයද? මේ කෙලින් ඉන්න කෙනා අපි දාන පුතේ 8. එහෙනම් 9000ට උත්තර දාන පුතේ 100 වැඩි කිරීම right. දැන් බලන්න එතකොට එහෙනම් මෙයාගෙන් මෙයා කැපුණාම 91යි ඉතුරු වෙන දෙක 100 රුපියල්
10,000 කියන හොල් ලකුණු කළ මිල රුපියල් 10,000 කියන පැහැදිලි නේද ලකුණු කළ මිල රුපියල් 10,000 හදා ගන්න පුතේ එහෙනම් ඒ ගාන ටක් ගාලා හදලා අපි ඊගාව ගාන කියන්න හරිද හරි සර්. හොඳයි අනිත් හරි වගේ හරි අපි තව ගානක් හදමු වෙන හොඳයි නේද රයිට් ලියන්න එන්න මෙන්න මෙහෙම ගානක් භාණ්ඩයක් සියයට 30ක වට්ටමක් සහිතව රුපියල් 42,000කට විකුණයි එහි ලකුණු කළ මිල සොයන්න උත්තර දාන පොතේ ටයිප් කරලා සර් රුපියල් 6,000යි. 6,000යිද 60,000. ටයිප් කරනකොට බිංදුව හෙට මෙහෙට වැඩි වෙලා තියෙන සමහරු නේද හරි බලමු රයිට් ගොඩක් අය හදලා දිනන ගාන හොඳයි වට්ටම් ප්‍රතිශතය 30යි ලකුණු කළ මිල විකුණු මිල 42,000යි රුපියල් එහෙනම් ලකුණු කළ මිල කීයද මේ බලන්න ඔබ කොටස දහම් ක්‍රමයට යන්නේ එහෙනම් 100යි කියලා නම් ලකුණු කරලා තියෙන්නේ විකුණලා තියෙන්නේ කීයද පුතේ 70කට 30 කඩු කරලා මේ
නේද? එතකොට ඇත්තට විකුණලා දෙන කීයද 42000කට. එහෙනම් ලකුණු කල මිල කීයද? මේ ගෙලින් ඉන්න යට යන පුතේ නම් 70ට යනවා. උත් වෙන පුතේ 100 වැඩි කිරීම 42000. නේ? බලන්න මේ බිඳුවට බිඳුව කැපුණා 7න් බෙදුනම මෙතන 6යි බිඳුවේ බිඳුවයි ඒතකොට රුපියල් 60000යි කියන ලකුණු රුපියල් 60000යි කියන. පැහැදිලි නේද? right. තව එක ගානක් හදලා අපි කවුරු හරි හදාගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් තව එක ගානක් හදමු අපි ඒකට තේරුම් ගන්න ලේසින් තව. හරි. ලියන්න. ලියන්න. භාණ්ඩයක් 20ක වට්ටමක් සහිතව 20ක වට්ටමක් සහිතව රුපියල් 288කට විකුණයි. Ya 288කට විකුණයි. ලකුණු කළ මිල සොයන්න. අපි හැමතිස්සෙම ප්‍රතිශත ගණන් වල ක්‍රම දෙකයි තියෙන්නේ. නේද? ක්‍රම දෙකට ක්‍රම තුනයි. ක්‍රම තුනට හැදුවා නම් හරි. අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රම තුනයි. ඒක ලකුණු කළ මිල සෙවීම, විකුණුම මිල සෙවීම, නැත්නම් ගත් මිල සෙවීම, විකුණුම මිල සෙවීම, එහෙම නැත්නම් ප්‍රතිශත හේවීම. හරි 460 ඇවිල්ලා 360 ඇවිල්ලා 460 ඇවිල්ලා නේ. හරි අපි බලමු. කලබල වෙන්න එපා ඇත්තට. සර් රුපියල් 360යි. බලමු. වට්ටම් ප්‍රතිශතය කියන පුතේ 100ට 20යිද මං කිව්වේ? 120යි විකුණුමේ රුපියල් 288යි නේ.
ලකුණු කළ මිල. හරි. ඒ කියන්නේ පුතේ 100 කියලා ලකුණු කළා නම් විකුණන කියන්නේ 80ට. මේ ලකුණු කළ මිල මේ විකුණුව මිල. එහෙනම් 288කට විකුණන්නේ කීයේ කියලා ලකුණු කරනවා. මේ ගෙලින් එක නෑ 8 පුතේ 88ට උට්ටෙන්න ඕනේ 100 වැඩි කිරීම 288. මේ විදිහට බිඳුව ගමු 8න් බෙදුනහම මෙතන 24ට 3යි නේද 4ක් ඉතුරුයි 48ට 8 ඒවා 6යි නේද ඒක වැඩි කරනවා 100න් රුපියල් 360යි කියලා නෝත් රුපියල් 360 ඒ විදිහට එන්නේ right දැන් මාතෘකාවල යන පුතේ දැන් අපි ලකුණු කළ මෙල හෙව්වා විකුණු මෙල හෙව්වා දැන් අන්න දෙකට ප්‍රතිශතය කියන්න වට්ටම් ප්‍රතිශතය සෙවීම වට්ටම් ප්‍රතිශතය සෙවීම කියන්න රුපියල් 10 ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් රුපියල් 800කට විකුණුවේ නම් වට්ටම් ප්‍රතිශතය සොයන්න වට්ටම් ප්‍රතිශතය සොයන්න වට්ටම් ප්‍රතිශතය සොයන්න හරි දැන් තනියම උට්ට try කරන්න පුළුවන්ද කියලා මොකද අපි ගිස්සතිය කරපු අය ඉන්නවනේ එහෙනම් අදම ආපු දරුවන්ට නම් බැරි වෙයි ගිස්සතිය ආපුවට පුළුවන් මේකට උත්තරයක් හොයන්න ඔයාලට බලන්න හරි බලන්න දැන් හරි අපි කිව්වේ පුතේ ප්‍රතිශතය හොයන්න කිව්වේ නේද ලකුණු කළ මිල රුපියල් 1000යි විකුණු මිල රුපියල් 800යි නේ ලකුණු කළ මිල රුපියල් 1000යි විකුණු මිල රුපියල් 800යි අපෙන් අහන්නේ වට්ටම් ප්‍රතිශතය මේ අහන්නේ පුතේ 1000යි කියලා ලකුණු කරාම මේ ලකුණු කළ මිල මේ විකුණු මිල 800කට විකුණලා තියෙනවා නේද right දැන් අපිට කියනවා ප්‍රතිශතය හොයන්න කියලා වට්ටම් ප්‍රතිශතය නේද ප්‍රතිශතය හොයන්න කියන්නේ වට්ටම් ප්‍රතිශතය හොයන්න කියන්නේ එතකොට බලන්න ප්‍රතිශතයක් හොයනවා කියන එක හොඳට මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රතිශතයක් හොයනවා කියනකොට 100ට කොච්චරද කියලා නේද 100ට කොච්චරද එහෙනම් මේකෙන් ඉන්නේ 8 දානවා අපි 1000 උට්ට දානවා මේ දෙකට දෙන්න 800 වැඩි කිරීම 100 හරි දැන් බලන්න මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා ඔච්චර ලකුණක් තියෙන්න ඕනේ මේ විදිහට මේක කැපුණා ඔස්ස 800 නෙමෙයි මෙතන 80 නේද පුතේ අපේ හිතා නෑ හරි නේද 800 තමයි
මෙතන කැපුණා නේද? right ඔක නේ අපි ඒක ක්‍රමයට අරන් හරියන්නේ නැහැ. බලමු මෙන්න මේ විදිහට ගමු අපි. right මෙන්න මෙහෙම ඊට පස්සේ දැන් ලකුණු කළ මෙන්න 1000යි විකුණු මිල 800යි පුතේ අපි බලන්න ඕනේ මෙතනදී මොකද්ද වට්ටම කීයද කියලා. වට්ටම කීයද? දැන් කීයක් අඩු කළාද පුතේ? රුපියල් 1000ක් අඩු කරනවා 800ක්. ඒක කීයක් අඩු කළාද? රුපියල් 200ක් අඩු කරලානේ වට්ටම එන රුපියල් 200යි. දැන් අපිට හදන්න පුළුවන්. බලන්න 10කට වට්ටම මේ ලකුණු කළ මිල මේ වට්ටම 10කට වට්ටම 200යි. එහෙනම් අපි 100ට කොච්චරද කියලා හොයනවා. නේද? ඒක බලන්න නම් වට්ටම දැන් එනවා වට්ටම් ප්‍රතිශතය හොයනවා දැන් යට එන්න ඕනේ 1000 උඩ එන්න ඕනේ 200 වැඩි කිරීම 100 ප්‍රතිශත ලකුණුත් එක්ක මේ බිඳු දෙක කැපුණා දැන් මේකට මේක කැපුණා උත්තරේ 100ට 20යි හරි උත්තරේ 100ට 20යි දැන් පැහැදිලිද පුතේ හරි 120 දාලා දෙනවා කවුද අචින්ත්‍ය හොඳයි හරි අපි තව ඔක ලියාගන්න පුතේ අපි තව ගණක් හදන්න හරි ලියන්න ඊගාව ගාන එහෙනම් පුතේ රුපියල් 5000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් රුපියල් 4000කට විකුණයි නම් සර් ආයි ප්‍රශ්නේ කියන්නකො සර්. රුපියල් ආගන්න රුපියල් 5000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් ඒ 5000 ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් රුපියල් 4000කට විකුණයි නම් වට්ටම හා වට්ටම් ප්‍රතිශතය සොයන්න. හරි. අදට බලන්න පුතේ.
ඒක 120 දාවේ හරි බලමු අපි හන්නේ නේද ඒ ගාන හොඳයි මේ ලකුණු කළ මිල අපි කීයද කිව්වේ 5000යි විකුණු මිල රුපියල් 4000යි වට්ටම ඒ 5000න් අඩු කරනවා 4000 දර්ගී රුපියල් 1000 වට්ටම රුපියල් 1000යි දැන් වට්ටම් ප්‍රතිශතය හොයන්න ඕනේ පුතේ බලන්න ලකුණු කළ මිලයි වට්ටමයි 5000ක් කියන ලකුණු කරා නම් වට්ටම 1000යි නේද එහෙනම් 100කට කීයද රයිට් එකක් වෙන්න ඕනේ පුතේ එහෙනම් 5000 උට්ටෙන්න ඕනේ 10 වැඩි කිරීම 100ට මේ විදිහට දෙක පොම්පතේ හරි එතකොට මේ බිඳුවට බිඳුව කැවෙනවා 100 පහින් බෙදනවා 100ට 20යි කියන උත්තරේ එනවා 120යි පැහැදිලි නේද උත්තරේ 120යි හරි ඒ විදිහට එනවා තව එකක් හදලා අපි අලුත් කොටසට යනවා පුතේ තව එක ගානක් හදමු අපි ලියන්න හරි ගියාද ඕකේ හොඳයි හොඳයි හරි ලියන්න මේ ගානත් රුපියල් 12000ක් ලෙස මිල ලකුණු කර භාණ්ඩයක් රුපියල් 12000ක් ලෙස මිල ලකුණු කර භාණ්ඩයක් රුපියල් 9600ට විකුණයි නම් රුපියල් 9600ට විකුණයි නම් වට්ටම හා වට්ටම් ප්‍රතිශතය සොයන්න හරි හදන්න පුතේ
අචින්ත්‍ය ගාන උත්තරේ දාලා බලමු. හරි. දැන් වෙලාව ඇති වගේ නේද? හරි බලන්න. එක් කොහොමද ගන්නෙ කියලා. හරි. ඉතින් ලකුණු කළ මිල කීයද මං කිව්වේ? 12000යි. විකුණු මිල රුපියල් 9600යි. වට්ට හොයන වල රුපියල් 12000න් අඩු කරනකොට 9600යි. එතන රුපියල් මෙතන බිංදුවයි 10 9ක් 10 4යි එතන 11 9ක් 2යි. ඔන්න වට්ටම රුපියල් 2400යි. දැන් වට්ටම් ප්‍රතිශතය ගන්න ඕන බලන්න. 12000ට 2400යි. එහෙනම් 100ට කීයද? යට්ටෙන් 12000 උට්ටෙන් 2400 වැඩි කිරීම 100. 100. මේ විදිහට විල්ල කැමරාව දෙයි මේ විදිහට වින්ඩෝ කැමරාව 12 වටේටම හරියටම 2යි 20යි. 100 කීයද? 120යි කියලා උත්තරේ. 120යි. හදාගන්න. වට්ටම් ප්‍රතිශතය 120යි. හොඳයි. දැන් ඕගොල්ලන්ට එහෙනම් ප්‍රතිශතය හොයන ගානුත් පුළුවන් කියලා හිතනවා. හරිද? ප්‍රතිශතය හොයන ගානුත් පුළුවන් කියලා හිතනවා. right. එහෙනම් අපි ඊගාවට කතා කරන්න යන්නේ පුතේ කොමිස් ගැන. ලියන මාතෘකාව කොමිස්. right. දැන් අපි කොමිස් ගැන කතා කරමු. හරිද? right. දැන් මේ කොමිස් කියන්නේ මොනවද? හරි. කොමිස් කියන්නේ මොනවද? right. දැන් මෙහෙමනේ පුතේ. දැන් කොමිස් ගන්නෙ කවුද? එහෙමත් තියෙනවනේ. කොමිස් කියන්නේ මොනවද? කොමිස් ගන්නෙ කවුද? හරි. දැන් මෙහෙමනේ. දැන් හිතමු ඔන්න මට තියෙන පුතේ යම් කිසි අපි දැන් වාහනයක් තියෙනවා මට. හරිද? right. එතකොට මට දැන් මේ වාහනේ විකුණ ගන්න ඕනේ. හරිද? නමුත් මම මේ වාහනේ දන්නවා කීප දෙනාට කිව්වට මම දන්න පරාසය අඩුයි. ඒ කියන්නේ මම දන්න කාණ්ඩය අඩුයි. එතකොට මම ඒගොල්ලන්ට කිව්වට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ගන්න නැත්නම් ඉතින් ඒක සමහරවිට එහෙම්මම ඉවර වෙනවා. නැත්නම් මොකද කරන්නේ? ඒගොල්ලෝ දන්න කාණ්ඩ කියනවා. නමුත් අපිට ඇත්තටම මේ වාහනේ විකුණ ගන්න ඕන නම් අපිට මේකට හරියන මිනිස්සෙක් හොයාගන්න ඕන. දැන් කවුද මේකට හරියන එක්කෙනා? මේකට හරියන එක්කෙනා තමයි පුතේ මේකට හරියන තරව් කරුවෝ. මේ තරව් කරුවෝ ගාව දෙන සුදුසුකම් මොනවද? මේ තරව් කරුවෝ කියන අය දන්නා පිරිස වැඩි පුතේ. මේගොල්ලන්ගේ රැකියාව විදිහට ඒතකොට ඒගොල්ලෝ එක් කරන්නේ. ඒගොල්ලෝ මොකද ගන්නේ මේ වාහනේ විකුණා දීලා ඒගොල්ලෝ යම්කිසි මුදලක් අපෙන් ගන්නවා. ඒ ගන්න පුතේ ප්‍රතිශතයක් ලෙස ගන්න. බොහෝ වෙලාවට වාහන විකුණුම් මිල නැත්නම් ඉඩම් විකුණ දෙන මිල 103 105 වගේ අතර තමයි යන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ රුපියල් අපි 100ක් පටන් දැන් විකුණු දුන්නොත් දැන් රුපියල් 3ක් දෙන්න ඕන. ඒකනේ 103ක් දෙන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි එතකොට එහෙනම් මේක යන්නේ. එතකොට අපි හිතමු දැන් එතකොට තරව් කරුවෝ නේද? ඒ තරව් කරුවෝ කියලා අපි දැන් ඉංග්‍රීසියෙන් ඒගොල්ලන්ට මේක අපිට නිතර සමාජයේ භාවිත වෙන වචනේ මොකද්ද? බෝකර් කියන එක කෙනා නේද? බෝකර්. right. එතකොට බෝකර් තමයි එතකොට මේක විකුණ දෙන්නේ. එහෙනම් තරව් කරුවෝ තමයි මේක විකුණ දෙන්නේ. නේද? එතකොට බෝකර් ගාස්තු ගෙවන්න ඕනේ. අපි නැත්නම් තරව් ගාස්තු කොමිස් ගෙවන්න ඕනේ. හරිද? right. එතකොට
ගෙවන්නේ කොහෙද ගොඩක් වෙලාවට කවුද මේක මිලදී ගන්න එක්කිනාද ගෙවන්නේ නෑ අයිතිකාරය තමයි ගොඩක් වෙලාවට ඉතින් අයිතිකාරයෙන් තමයි වහන අයිතිකාරය තමයි තරව ගාස්තු ගොඩක් වෙලාවට ගෙවන්නේ හරිද එතකොට දැන් සමහරලාට එතකොට මේ අපි ගත්තොත් මෙහෙම දැන් තරවකාරයෝ ඉඩම් වහන විකුණන විතරද විකුණන්නේ ඉඩම් විකුණනවා වාහන විකුණනවා තව හරි ඒගොල්ලන්ට පුළුවන් හැමදේම ඒගොල්ලෝ විකුණලා ඒ අදාළ තරව මුදල ගන්න ඕනේ නේද පුතේ ඊට අමතරව තව කරනවා ඒගොල්ලෝ මෙහෙම තරවකාරයෝ ඉන්නවා පුතේ ඒගොල්ලන්ට අපි කියනවා දැන් මෙහෙමයි ඉක්මනටම අපි හිතමු විවාහයක් කරගන්න ප්‍රමාදිත කවුරු හරි ඉන්නවා කියලා හරි එතකොට මොකද කරන්නේ ඒගොල්ලන්ගේ විවාහය බාර දෙන්න වෙනවා කරලා දෙන්නේ කියලා කපු මහත්තයෙකුට අන්න එයා තරව ගාස්තුවක් ඉල්ලනවා නැත්නම් කොමිස් මුදලක් ඉල්ලනවා කොහොමද ඉල්ලන්නේ එයා දෑවැද්දෙන් කොමිස් මුදල් ඉල්ලනවා නේද නැත්නම් ඔය යන්නේ කොට ඉතින් දෙන්නත් ඕන සල්ලි එහෙමත් තියෙනවනේ නේද ඉතින් එතකොට එයාත් එතකොට එක්තරා විදිහක කවුද බෝකර් කෙනෙක් නැත්නම් තරව කාරයෙක් නේද ඉස්කෝලේදී බෝකර්ලා ඉන්නව නේද පුතේ ඒත් එහෙම ඉන්නව සමහර ඉස්කෝලවල right අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා සමහර වෙලාවලට හරිද ඒවට අහු වෙන්න එපා වුණාට ඔකුරු තාම පුංචි ළමයි නිසා හරිද එතකොට අපි දැන් ගානකින් බලමු කොහොමද මේ කොමිස් මුදල ගෙවන්නේ අපි මේකෙදි ක්‍රම තුනකට ගණන් හදන්න උත්සාහ කරමු එකක් තමයි ඉඩමේ වටිනාකම හොයන එක නේද ඉඩම නම් වහන වටිනාකම හොයන එක අනිත් එක විකුණු මිල හොයන එක අනිත් එක තමයි කොමිස් දුන්නු ප්‍රතිශතය හොයන එක ඔය තුන තමයි තියෙන්නේ නේද ඔය තුනෙන් තමයි අපිට ගාණක් හදන්න පුළුවන් වෙන්නේ හරි ලියන්න මෙන්න මෙහෙම ගාණක් අපිට ඒක නෝට් එකක් ඕනේද අපි චුට්ටක් ලියාගමු නේද හරියන්නේ නැහැ නේද පුතේ අදිසිය මොකද්ද කියන එක එකපාරට හිතාගන්න බැරුව නේද ලියන්න මෙන්න මෙහෙම ලියන්න කිසියම් භාණ්ඩයක් හෝ දේපලක් විකුණුම් ක්‍රියාවලියේදී විකුණුම්කරු හා ගැනුම්කරු සම්බන්ධ කර දීම විකුණුම්කරු හා ගැනුම්කරු සම්බන්ධ කර දීමට අතරමැදියන් ලෙස කටයුතු කරන්නා තැරව් කරු ලෙස හඳුන්වයි. ඒ වෙනුවෙන් ඔහුට ගෙවන මුදල කොමිස් මුදල ලෙස හැඳින්වේ. කොමිස් මුදල ලෙස හැඳින්වේ. ඒ වෙනුවෙන් ඔහුට ගෙවන මුදල කොමිස් මුදල ලෙස හැඳින්වේ. පැහැදිලි නේද පුතේ? හොඳයි. right දැන් අපි ගානක් හදමු. ලියන්න යම් භාණ්ඩයක් රුපියල් ලක්ෂ 2කට විකුණා දීමේදී කොමිස් ලෙස 3% අය කරයි. සායි ප්‍රශ්නේ කියන්න පුළුවන්ද?
පුළුවන් ආගන්න රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩයක් රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩයක් විකුණා දීමේදී කොමිස් ලෙස 3% අය කරයි. ඔහු අය කළ කොමිස් මුදල සොයන්න. හරි දැන් මම කියන්න ඕනෙත් නෑ අපිට ඕගොල්ලන්ට ටිකක් තේරෙනවා. දැන් හදලා බලමු. කොටසටහන් ක්‍රමේ භාවිතා කරලා හදන්න බලන්න. හයද හරි දැන් බලමු විකුණු මිල රුපියල් ලක්ෂ 2යි. කොමිස් ප්‍රතිශතය 3%යි. හරි කොමිස් ප්‍රතිශතය 3%යි. කොමිස් මුදල බලන්න මෙහෙම අපි හදන්නේ. මේ වටි විකුණුව මිල මේ කොමිස් 100ට විකුණන කොමිස් දෙන්න ඕනේ 3යි. එහෙනම් ලක්ෂ 2කට විකුණන්නේ කොමිස් ලෙස කීයක් දෙන්න ඕනේ? මේකෙන් එක යක් වෙන්න ඕනේ. යක් යනවා කියන්නේ 100 උට්ටෙන්න ඕනේ ලක්ෂ 2 වැඩි කිරීම 3. විතර දෙකම නේද 6 2000 තුනක් රුපියල් 6000 කියලා. රුපියල් 6000යි. හරිද? හරි හදාගන්න. අලුතෙන් ඉන්නවනම් හොඳයි ගොඩක් අය දාලා 3000 කොයක් ඉන්න එකේ ප්‍රශ්නේ. 3000 අපතර හිටක් හොඳට බලන්න ආපාවිෂ්ක. හරි.
යන ඊගාව ගානේ නම් යන්න භාණ්ඩයක් රුපියල් 40000කට විකුණා දීමේදී සියයට 4ක කොමිස් මුදලක් අය කරයි. කොමිස් මුදල සොයන්න. දැන් ටැග් ගාලා උත්තර ගන්න පුළුවන් නේද ගොඩක් අයට. හොඳයි. හරි. බලමු මේකත් අපි එනම් විකුණු මුදල රුපියල් 40000යි. කොමිස් ප්‍රතිශතය 4%යි. නේද? කොමිස් මුදල හොයන්න කියන්නේ ඒ කියන්නේ 100ක් වටින එකකට නම් රුපියල් 4ක් කොමිස් දෙනවා. 40000කට කීයක් කිව්වද? යට්ටෙන්න ඕනේ 100 උට්ටෙන්න ඕනේ 4 වැඩි කිරීම 40000. ඉතින් වෙන්නේ කෙනෙක් වැඩි කරාම මෙතන රුපියල් 0.01600 කියලා 1600 කියලා කොමිස් මුදල රුපියල් 1600ක් කියලා එනවා. හරි නේද? හරි. ඊළඟ ඊගාවට දැන් කොමිස් මුදල හොයන්න ගන්න පුළුවන් මේ කොමිස් මුදල හොයන්න පුළුවන් නේද? අපි දැන් විකුණු මිල හොයන්න යන්නේ. ලියන්න ගාණක් ලියන ගාණක් භාණ්ඩයක් ලියන මාතෘකාව ලියලා තියන්න පුතේ ඔයගොල්ලෝ. හොඳයි මොකද්ද? විකුණු මිල සෙවීම කියන මාතෘකාව ලියන්න එතන. ලියන භාණ්ඩයක් රුපියල් භාණ්ඩයක් රුපියල් 200ක මුදලක් ලබා 200ක කොමිස් මුදලක් ලබාගෙන භාණ්ඩය රුපියල් 200 කොමිස් මුදල ලබාගෙන විකුණා ඇති අතර ඔහු අය කළ කොමිස් ප්‍රතිශතය 4%කි. විකුණුව මිල සොයන්න.
right එකට වෙනස් ගන්න නේද පුතේ බල මේ ගාන කොමිස් ප්‍රතිශතය 104යි නේද කොමිස් මුදල රුපියල් 200යි දැන් කොමිස් මුදල රුපියල් 200යි අපෙන් අහන්නේ මොකද්ද පුතේ විකුණු මිල හරි දැන් මේ කියන්නේ දැන් මේ විකුණු මිල මේ කොමිස් මුදල 100ට විකුණන කොමිස් ලෙස කීයක් දෙන්නද 4ක් දෙන්න ඕන. ඒ කියන්නේ 100ට විකුණන කොමිස් වල රුපියල් 4ක් දෙන්න ඕනේ. ඇත්තටම කොමිස් ලෙස කීයක් දෙන්නද රුපියල් 200ක් දීලා. එහෙනම් විකුණුව මිල කීයද? මේකෙදින් ඉන්න කියලා යක් එන්න ඕනේ. එතකොට පුතේ යක් එන්න ඕනේ 4 උට් එන්න ඕනේ 100 වැඩි කිරීම 200. දැන් 4ෙන් බෙදුනහම මෙතන 5යි 50යි 50 රුපියල් 5000යි. දැන් විකුණුව මිල කීයද රුපියල් 5000යි. පැහැදිලිද? රයිට් ලියාගෙන පුතේ අපි තව ඒ જાති ගානක් හදන්න ඕනේ. හරි. ලියන ඊගාව ගාන ලියන්න තරවකරුවෙකු 103ක් කොමිස් මුදලක් ගෙන යතුරු පැදියක් විකුණාදී රුපියල් 6000ක් කොමිස් ලෙස ගනු ලැබීය. හරි බහන්ඩේ විකුණු මිල සොයන්න. ලක්ෂ 2 ඇවිල්ලා බලමු අපි නේද ගොඩක් ළමයි උත්තර දානවා 3 දෙනෙක් දානවා තව අඩුයි අනිත් අය දාන්න උත්තර පුතේ හතරයි
හරි. එහෙනම් අපි ගාන හදමු. කොමිස් ප්‍රතිශතය දෙන්නේ 103යි. කොමිස් මුදල රුපියල් 6000යි. විකුණුව මිල අහන්න දැන් මේ බලන්න 100 විකුණන නම් කොමිෂන් 3ක් ගන්නවා. අපි 6000 කරන් තියෙනවා. එහෙනම් කිලෝ විකුණු. යට්ට එන්න ඕනේ ඒතකොට කවුද පුතේ මේ කෙලින් ඉන්නේ කියලානේ. යට්ට එන්න ඕනේ 3. උත් එන්න ඕනේ 100 වැඩි කිරීම 6000 රුපියල් 3ෙන් බෙදුනහම මෙතන 2යි 2000යි 2000 100 රුපියල් ලක්ෂ 2යි. වැදෙන්නේ රුපියල් ලක්ෂ 2යි. හරි. right. දැන් අපි එතනින් පස්සේ යනවා පුතේ ප්‍රතිශතය සෙවීමට මේකෙත් ප්‍රතිශතය හොයන්න එපේ. කියන්න කොමිස් ප්‍රතිශතය සෙවීම. කියන්න ගාණක් රුපියල් ලක්ෂයකට භාණ්ඩයක් විකුණා දුන් තරවුකරුවෙකු සර් ආයෙත් ප්‍රශ්නේ කියන්නකෝ. දැන් කියන එක නේද? ඔව් සර්. රුපියල් ලක්ෂයකට භාණ්ඩයක් විකුණා දුන් තරවුකරුවෙකු කොමිස් ලෙස රුපියල් 5000ක් කොමිස් ලෙස රුපියල් 5000ක් අය කරයි. පුතේ පැහැදිලි නෑ. ඔහු අය කළ කොමිස් ප්‍රතිශතය සොයන්න. කියපු දේ පැහැදිලි වුණේ නැහැ පුතේ. ටයිප් කරා නම් හරිය කියන්න බැයි නම්. හරි. දාන්න පුතේ බලන්න දැන් උත්තර. Chinuka උත්තරය දාලා හොඳයි. අනිත් පැත්තෙන් උත්සාහ කරන අතරතුර මම දාන්නම්. මොකද අපි ඒ වර්ගයේ පළවෙනි ගාන්නේ මෙතන කොමිස් වලින් පළවෙනි ගාන්නේ. මම කලින් කියා දුන්නා නේද පුතේ? විකුණු මිල රුපියල් ලක්ෂයයි. කොමිස් මුදල රුපියල් 5000යි. කොමිස් ප්‍රතිශතය මෙවන්නේ නම් ප්‍රතිශතවල 100 කියන ලක්ෂයක් වටිනා
කට විකුණනම කොමිස් ලෙස ආදින 5000 මේ කොමිස් මේ විකුණුම මුදල හරිද එහෙනම් 100ක් වටිනා විකුණනම කීයද ගන්න කීයද ගන්න ඒක ප්‍රතිශත වෙනවා කියන්නේ මේකෙන් ඉන්නේ කියන අර්ථ දානවා අපි ලක්ෂය උත්තර දානවා 100 වැඩි කිරීම 5000 100 නේ බලමුතේ මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා උඩ 5 විතරයි එතන 5යි හරි දැන් පැහැදිලි නේද පුතේ කොමිස් ප්‍රතිශත වෙන එක රයිට් අපි තව එකක් හදමු ඒ જાති ප්‍රතිශත වෙන එකක් තියන්න right තියන්න වාහනයක් 6,50,000කට 6,50,000කට විකුණා දුන් තැරවුකරුවෙකුට තැරවු ගාස්තු ලෙස රුපියල් 19,500ක් ලැබුණි කොමිස් ප්‍රතිශතය සොයන්න හිමායා උත්තරයක් දාලා හොඳයි කොහේ අනිත් දරුවෝ ටික දාන මන උත්තර ටික ටක් ගාලා
අචින්තයක් දාලා නේද? හරි. අපි බලමු එහෙනම් ඒ ගාන දැන්. විකුණු මිල රුපියල් 6,50,000යි. කොමිස් මුදල 19,500යි. කොමිස් ප්‍රතිශතය කීයද? හරි බලන්න මේ 6,50,000ට නම් 19,500යි. එහෙනම් 100ට කීයද? යට එන්න ඕනේ 6,50,000 පුතේ. උත්තර ඕනේ 100 වැඩි කිරීම 19,500. දරවන්න මේ බින්දුවට මේ බින්දුවට කැපෙනවා මේ බින්දුවට මේ බින්දුවට කැපෙනවා 65 193 ලකුණු තියෙන්න ඕනේ නේද 65 195ට 70 180යි එහෙනම් 3යි වගේ දාගන්නේ 3 පාලෙන් පහ එකක් ඉතුරුයි 18 එකේ 19 හරි තමයි නේද එහෙනම් 100ට 3යි උත්තරේ 100ට 3යි හරි අම්මා ගොඩක් ඈත් 3 අරගෙන තියෙන හොඳයි නේද දැන් එන එක ක්‍රමෙත් ඔන්න තේරෙනවා පුතේ එහෙනම් අපි එතකොට ප්‍රතිශත පාඩම අපිට එතනින් ආවර කරන්න පුළුවන් හරිද එතකොට ඔයගලන්ගේ අච්චුපත දින අභ්‍යාස ඔයගලන්ට හදන්න පුළුවන් දැන් ප්‍රතිශත පාඩමේ ප්‍රතිශත පාඩම එතකොට ඔයගලන්ට අභ්‍යාස හදන්න පුළුවන්. දැන් මම මේ වෙනකොට පුතේ අපි කරලා තිනවා පාඩම් 4ක් නේද? 4ක් ඉවර කරලා තිනවා. දැන් නම් හොඳම කාලය මම හිතන්නේ ඔයගලන්ට පේපර් එකක් දෙන්න නේද? අපි එනං පේපර් එකක් අපි මේ සතිය ඇතුළත අපි අප්ලෝඩ් කරලා තියන්න. ඔයගොල්ලෝ දන්නවා මේකේ ගිහිල්ලා පේපර් එකක් අරගෙන එක් කරන්න දන්නව නේද? ඔයගලන්ට ආයතනෙ කියා දීලා තිනවා. අපි බලමු ඉස්සරහට කියා දෙන්න. අපි පේපර් එකක් අරගෙන කරමු. හරිද? right. ඊට පස්සේ අද අලුත් පාඩමක් අපි පටන් ගන්න මූලික දේවල් ටික කරලා තියමු. ඊට පස්සේ අපිට ලබන සතිය අලුත් පාඩම හරියට පිළිවෙලට කරන්න පුළුවන්. දැන් මම අලුත් පාඩම පටන් ගන්න ඉන්නේ. ඔයගලන්ට ඒකේ වැදගත්කම ඒ ටික කියලා චුට්ටක්. ඊළඟ පුතේ දෙන මාතෘකාව විජීය ප්‍රකාශන අලුත් පාඩම. 5 වෙනි පාඩම. මෙතන අපිට මුල් පාඩම් වලට ඉඳපු නැති දරුවෝ ඉන්නවා මං හිතන්නේ ඒගොල්ලන්ට අපි අපෝ නැවත මේක පොඩ්ඩක් මේ පාඩම් ටික කරලා දෙන්න ඕනේ අපි බලමු තව ටිකක් එකතු වුණාට පස්සේ නේද ඉස්කෝලේ පළවෙනි වාර විභාගයට කලින් අපි උත්සාහ කරනවා ඔයගොල්ලන්ට මේ පාඩම් ටික නැවත වාරයක් සම්මන්ත්‍රණයක් දාලා හරි කියලා දෙන්න. හරි මගේ ඒ කියන්නේ වාර විභාගයට කලින් අනිවාර්යයෙන්ම ඒවා මතක තියාගන්න යුතු නිසා අපි ඒක කළ යුතු දෙයක් කියලා හිතලා අපි ඒක කරනවා බොහෝ වෙලාවට. හරිද? right. දැන් මේ විජීය ප්‍රකාශන කියලා පාඩම ලිව්වනේ ඔයගොල්ලෝ. හරිද? එතකොට මේකෙදි ඔයගලන්ට ද්විපද ප්‍රසාරණය කියන එක තමයි මේකෙදි වැඩියම තියෙන්නේ. ද්විපද ප්‍රසාරණය කියන කොටසට එන්න. හරිද? අපි මේක ද්විපද ප්‍රසාරණය 11 වසරේදී ඊටාම තුන්වෙනි බලයක් දක්වා එහෙකට කියලා එහෙකට යනවා. හරිද? අපි ඒක දැන් ඕනේ නැහැ. ඉතින් මට තියන්න අපි මම කියන්නේ ඒකයි. ඉදි ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා විභාගය දැන් මේක 9 වසර තුනක් ටිකක් හොඳ මට්ටමකට මේක ඇවිල්ලා තියෙනවා පුතේ ඒකම විජීය ප්‍රකාශන නැත්නම් මේ විජීය ප්‍රකාශන කියන එක කියලා තියෙන පුතේ බීජ ගණිතය තුල හරිද එතන බීජ ගණිතය කියන්නේ වාර O-level විභාගයේදී ලකුණු 100න් 25ක් ලැබෙන ප්‍රශ්න පාඩම් කොටසක් 100න් 25 ඒතකොට තව තියෙන්නේ 75 ඉතුරු ඔක්කොම නේද පුතේ බීජ ගණිතය තනිකර 125ක්ම යනවා හරිද ඒ නිසා අපි මේක ටිකක් හොඳට ඉගෙන ගන්න ඕනේ අනිත් එක තමයි හොඳට මතක තියාගන්න සාමාන්‍ය බීජ ගණිතය හොඳටම අල්ලගත්තොත් තමයි ගණන් හොඳටම පුළුවන් වෙන්නේ. මොකද හැමතැනම බීජ ගණිතය හැම පාඩමෙම භාවිතා කරන ගොඩක් වෙලාවට. හරිද? විශේෂයෙන් අපි
ගොඩක් වෙලාවට බීජ ගණිතය භාවිතා කරන පුතේ අනිත් පාඩම් කියලා දෙද්දී. හරිද? right. එතකොට එහෙනම් බීජ ගණිතය කියලා ලියලා අනුමාත්‍රිකාවක් ලියන්න පුතේ. sorry බීජ ප්‍රකාශන කියලා මාතෘකාව ලියුවානේ. අනුමාත්‍රිකාවක් ලියන්න පුතේ බීජ ගණිතය කියලා. ඒ මූලික දේවල් ටික චුට්ට ලියලා තිබ්බට කමක් නැහැ. ඊගා දවස් අපතෙන් අපි කවත් එයාට ප්‍රශ්න නොවෙන්න අපිට ඒක බැලන්ස් කරගන්න පුළුවන්. හරි. මොකක්ද එතකොට මේ බීජ ගණිතය කියන්නේ කියලා අපි මුලින්ම දැනගමුකෝ. හරි අපි සාමාන්‍ය ගණිතයේදී සාමාන්‍ය දැන් කුඩා දරුවෙක් විදිහට අපි ගණිතය ඉගෙන ගන්න පටන් ගත්ත වෙලාවේ හරිද හොඳයි කුඩා දරුවෙක් විදිහට අපි මේ ගණිතය ඉගෙන ගන්න පටන් ගත්ත වෙලාවේ ඔයගොල්ලෝ ඉලක්කම් භාවිතා කරා මොනද ඒ භාවිතා කරපු ඉලක්කම් පුතේ ඔව් හින්දු අරාබි ඉලක්කම් එතකොට මේ ගණිතයේ ඉතිහාසයක් තියෙනව නේද පුතේ හින්දු අරාබි ඉලක්කම් කොහොමද අපිට ආවේ නේද එතකොට ලෝකයේ ඉලක්කම් භාවිතා කරන්න පටන් ගත්තේ කොහොමද සාජාරය මිස්ටේනියන් සාජාරය නේද පුතේ හරි ඒ විදිහට අපිට ඉතිහාසයක් තියෙනවා මේ ගණිතයේ කතා කරන්න නේද අපි එතකොට ඒවත් අපි හිමීට අපි ඉස්සරහට කතා කරමු මේ ඉතිහාසය පිළිබඳ ගණිතයේ නේද ඉලක්කම් හොයාගත්ත විට එතනින් යාට කොහොමද මේක විකාශනය වුණේ කියන එක right ඒක අපි දැනගන්න එක වටිනවා හරිද එතකොට බලන්න බලන්න දැන් එතකොට බීජ ගණිතයක් කියන්නේ අන්න ඒ වගේ තමයි හරිද අර හින්දු අරාබි ඉලක්කම් භාවිතා කරලා ගණිත කර්මත් එක්ක එකතු වෙලා ගණිතය කියන විෂය නිර්මාණය වෙලා තියෙන වගේ තමයි මේ බීජ ගණිතයේ ප්‍රසෙදෙත් ඔය කියන කාරණාවම වෙනවා මොනවද ඒ කියන කාරණා පුතේ මේකෙත් තියෙනවා සංඛ්‍යා මොනවද සංඛ්‍යා මේකේ ගණිත කර්ම තියෙනවා හරි ගණිත කර්ම තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ එකතු කිරීම මුළු කිරීම මුළු කිරීම බෙදී දැන් මේකෙදි භාවිතා කරන සංඛ්‍යා මොනවද අපි බීජ ගණිතයේදී භාවිතා කරන සංඛ්‍යාවට කියන්නේ පුතේ බීජීය සංඛ්‍යා කියලා මොනවද පුතේ බීජීය සංඛ්‍යා කියලා හරිද බීජීය සංඛ්‍යා එතකොට බීජීය සංඛ්‍යා ලෙස භාවිතා කරන්නේ මොනවද පුතේ හොඳට මතක තියාගන්න බීජීය සංඛ්‍යා ලෙස අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු මොනවාද අපි ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු තමයි බීජීය සංඛ්‍යා ලෙස භාවිතා කරන්නේ හරිද ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු එතකොට මේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු කිව්වට හැම සිම්පල් අකුරම භාවිතා කරනවද නෑ පුතේ අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ පුතේ ඕ අකුර හැර අනිත් අකුරු ඕ අකුර භාවිතා කරන්නේ නෑ අපි ඇයි ඕ අකුර භාවිතා කරන්නේ නැත්තේ භාවිතා කරන්නෙම නෑ සමහර අය තියෙනවා කලාතුරකින් භාවිතා කරන වචන අකුරු විතරක් ඒකට අපි ඒවා භාවිතා කරන්නේ නෑ කියලා කියන්නේ භාවිතා කරන වෙලාවල් තියෙන නිසා ඕ අකුර නම් භාවිතා කරන්නෙම නෑ බීජ ගණිතයේදී ඇයි එහෙම භාවිතා කරන්නේ නැත්තේ ඔයාලට පේනවා ඕ අකුර ලියන හැටි දන්නවනේ ඔයගොල්ලෝ කොහමද නේද රවුම් ආකාර ලියනවා ඒකට සමාන ඉලක්කමක් තියෙනවා මොකද්ද ඒ ඉලක්කම බිංදුව. එතකොට ඕ අකුරේ බිංදුව එක වගේ නිසා අපි බීජ ගණිතයේදී ඕ අකුර භාවිතා කරන්නේ නැහැ. හැබැයි අපි භාවිතා කරනවා මොනවද? මුචන් මයික් එක ඔෆ් කරමු නේ පුතේ. හරි. එතකොට මොනවද අපි භාවිතා කරන්නේ? බිංදුව හැර අනිත් ද්විජීය සංඛ්‍යා ලෙස ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරු ටික භාවිතා කරනවා. හරිද? right. එතකොට අපි චුට්ටක් ලියමු ඒක පොඩ්ඩක් මුල් හරිය නිසා. ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු සංඛ්‍යා ලෙස භාවිත කරමින් කරන ගණනය කිරීම
බීජ ගණිතය ලෙස හැඳින්වේ. බීජ ගණිතය ලෙස හැඳින්වේ. හරි. දැන් අපි බීජ සංඛ්‍යාවේ නියම බලන්න නිකන් නේද? කීපයක් ලියලා තියෙනවා අපි දැන් ඔයගලන්ට ඔක අමතක වෙයිනේ. මොනවද ඒ? A කියන්න පුළුවන්, B කියන්න පුළුවන්, තව C නේද? right. ඔහොම යනවා ඊට පස්සේ P භාවිතා කරන වැඩිපුර Q භාවිතා කරන මේ අදින භාවිතා කරන උදේ හරියද? මම ලිව්ව එච්චරයි නේද? ඕනනම් වැඩිපුර භාවිතා කරන එක ලියන්න බෑ නේද? හරිද නේද? X නේද? right. Y ඕනනම් භාවිතා කරනවා. ටික දාන්න පුළුවන් වුනේ. ඊට බීජ සංඛ්‍යා ලෙස මේ ඔක්කොම භාවිතා කරනවා පුතේ. හරිද? right. ඒක චිත්‍ර ලියාගෙන පුතේ. බීජ සංඛ්‍යා කියලා ලියන්න. හරි. ඊට පස්සේ පුතේ මේකෙදී මේ බීජ සංඛ්‍යා වලට අමතරව තව භාවිතා කරන වචනයක් තියෙනවා සංගුණකය කියලා. ඔයාලා අහලා තියෙනවනේ. සංගුණකය. හරි පුතේ සංගුණකය කියන්නේ මේ බලන්න. දැන් 2x කියලා සංඛ්‍යාවක් තියෙනවා. නේද? මේකේ x වල සංගුණකය මොකද x සංගුණකය? මේ x වල ඉස්සරහින් ඉඳලා ගත්තොත් කීයද? 2 වෙයි කියන්නේ. සංගුණකය 2. අපි ගත්තොත් 15යි y. නෑ y ගේ සංගුණකය මොකද්ද? මේ y ඉස්සරහින් ඉඳලා 15. right. අපි ඍණ a කියන එක ගන්නවා. නේ a වල සංගුණකය මොකද්ද? මේ a වල ඉස්සරහින් තියෙනවා දිවෙනට 1 කියන්නේ ඍණ 1. right. අපි ගමු b කියලා. දැන් b වල සංගුණකය මොකද්ද? දිවෙනට b වල ඉස්සරහින් තියෙන 1. පේනවද නේද? එන්න විදිහට එනවා අපි සංගුණක ටික ලියන්න පුළුවන්. පැහැදිලිද? right. ලියා ගන්න. මේ ටික ලියා ගන්න පුතේ සංගුණක කියලා ඒ ටික ලියා ගන්න. එළිවරද පුතේ? හරි. තව අපිට බීජ ගණිතයේදී එන වචන දෙකක් තියෙනවා පුතේ. සජාතීය පද හා විජාතීය පද. මොනවද? සජාතීය පද හා විජාතීය පද. right. මාතෘකාව ලියන්න නම් පුතේ. සජාතීය පද හා විජාතීය පද.
හරි බලමු අපි දැන් අපි ගත්තොත් x දෙකයි x cix වෙන 5ix වෙන 500ix භාගයයි x හරිද ඔය මොනවා කිව්වත් පුතේ මෙතන බීජීය සංකේතය x නේ හැවිලා තියෙන්නේ එකම බීජීය සංකේතයක් හැවිලා තියෙන්නේ අන්න නිසා අපිට ගන්න මොකද්ද සජාතීය පද පැහැදිලිද right එහෙනම් සජාතීය පද කියන්නේ මොකද්ද පුතේ එකම බීජීය සංකේතය සහිත පද ලියන්න යන්න සජාතීය පද කියන මාතෘකාව ලියන්න ලියුවා නේද අනුමාතෘකාව ලියන සජාතීය පද කියලා ලියන්න ඊට පස්සේ එකම බීජීය සංකේතය සහිත පද එකම බීජීය සංකේතය සහිත පද සජාතීය පද ලෙස හැඳින්වේ මෙන්න ලියන්න පුතේ හොඳයි හරි ඊට පස්සේ ලියන්න පුතේ අනුමාතෘකාවක් විජාතීය පද ලියන්න වෙනස් බීජීය සංඛ්‍යා සහිත පද විජාතීය පද වේ එහෙනම් බලන්න විජාතීය පද 2x 2a සංගුණකේ සමාන වුණාට මේ බීජීය සංඛ්‍යා විජාතීය නිසා ඒක විජාතීයයි නේද ඊට පස්සේ ඕනම් 5 ඉලක්කයක් ඈ ඊට පස්සේ ගත්තාම ඍණ 7p හරි වෙනස් හරිද ඒකම මේ x වර්ගය මේ සුයි x වර්ගය දෙක ඇතුළේ x වර්ගය එකම බීජීය සංඛ්‍යා තිබ්බට උදේ නාංශකේ වෙනස් වෙච්ච ගමන් විජාතීය කියලා ගන්න යන්නේ හරිද ඕන්න අපි ගමු a වල ගණය මෙතන දෙක තිබ්බට මෙතන a ගණය තිබ්බට වෙනස් කියලා ගන්න. හරි. තව උතරම් ලියන්න පුළුවන්. අපි ඩොට් ටිකක් දාම තව උතරම් ලියන්න පුළුවන් කියලා කියනවා නේද? right. එතකොට අන්න ඒවයි විජාතීය පද කියන්නේ. මේක අත්ත හොඳට මතක තියාගන්න. මෙතන x මෙතන x වර්ගය. එතන මේ දෙන්නගේ හැසිරීම වෙනස් පුතේ පොඩ්ඩක්. ඔන්න බලන්න අපි දැන් ගත්තොත් y සමානයි 2x කියලා එක ගත්තොත් පුතේ අපි පස්තාවයක ඇඳොත් පුතේ y සමානයි 2x කියලා වෙන මේ වගේ මූල අක්ෂර අර රේඛාවක්. හරිද? නමුත් y සමානයි x වර්ගය කියලා එක ගත්තොත් පස්තාවයක ඇඳොත් පුතේ මෙන්න මේ වගේ වක්‍ර රේඛාවක්. එතකොට මෙයාගේ හැසිරීම රේඛීයයි මෙයාගේ හැසිරීම වක්‍රයි. හැසිරීම දෙක වෙනස්. ඒ නිසා අපි මේ දෙන්න සජාතීය කියන්නේ නෑ ඒවා විජාතීයයි කියලා කියනවා. පැහැදිලි නේද? right. ඒ නිසා x වර්ගය අනිවාර්යයෙන්ම විජාතීයයි. right. පැහැදිලි නේද? right. ලියන්න තරුවක් දාලා එතන දැන් x හා x වර්ගයේද විජාතීය පද වේ. x හා x වර්ගයේද විජාතීය පද වේ.
හරි දැන් බෝඩ් එකේ ඉඳලා ලියන්න. හරි. මුද දැන් මෙතනින් එහාට අපිට තියෙන විජ්‍ය පද එකතු කිරීම තියෙනවා. අද විජ්‍ය පද අඩු කිරීම තියෙනවා. ඊට පස්සේ තියෙනවා තව විජ්‍ය පද එකතු කිරීම, විජ්‍ය පද අඩු කිරීම, ඒක විජ්‍ය පද ගුණ කිරීම, බෙදීම, ඊට පස්සේ විජ්‍ය ප්‍රකාශන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම නේද? ඊට අමතරව ඊට පස්සේ දීපද ප්‍රසාරණව ගොඩක් එහාට ඉතින් එන්න යනවා පුතේ. හරිද? දැන් 9 වසරේදී මම මෙච්චරක්ම මුලින් පටන් ගන්න ඕනේ නැහැ. හරිද? බීජගණිත කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට තියෙන්නේ බොහොම සරලව පටන් ගන්න තැනක් තියෙන්නේ. නේද? අපිට අපි මොකද මම මෙතන දැන් ඔයගොල්ලන්ට 6 දී ඉගෙන ගත්තේ මොනවද? 7 දී ඉගෙන ගත්තේ මොනවද? 8 දී ඉගෙන ගත්තේ මොනවද? ඒ ඔක්කොම මතක් කරමින් තමයි දැන් මේ පාඩම පටන් ගත්තේ. අපි හැම පාඩමක්ම එහෙම තමයි පුතේ පටන් ගන්න. එතකොට අපිට ලේසි ඔයගොල්ලන්ට මේ පාඩම අවබෝධ කරවන්න. දැක්කද ප්‍රතිශත පාඩමේදී ඔයගොල්ලන්ට ඕන ගානක් හදාගන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලන් ගෙනාවනේ මම. ඒ වගේ තමයි දැන් ඔයගොල්ලෝ අච්චුපතේ ගණන් ටික හදලා බලන්න. බැලුවම ඔයගොල්ලන්ට තේරෙයි ඕන ගානක් හදන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට. හරිද? බැරි ඒවත් තියෙයි. තිබ්බොත් ඒව ලකුණු කරලා ඊළඟ දවසේ මම අහන්න පුළුවන්. නේද? නැත්නම් මට ඔයගොල්ලන්ගේ ආයතනයේ ලබා දුන්න කොප්ස් එකට ලබා දුන්නාම ඒගොල්ලෝ මට යොමු කරලා ඔයගොල්ලන්ට නැවත උත්තරේ දෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ප්‍රශ්න මේක බෑ කියන එක නේද? මේක ඔක්කොම පාස් කරන් තියෙනවා ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක තුල. ඉතින් අපි මේ විදිහට ඒ වැට් ටික පිළිවෙලට කරගෙන යමු පුතේ. ලබන සතියේ ඉඳලා මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට පේපර් එක අප්ලෝඩ් කරන්න දැන්. ඒතකොට ඒකේ උත්තර අපිට දැන් පාඩම් 4ක් ඉවර නිසා හරිද? අපි වැඩේ වේගෙන් කරගෙන යනවා නේද? තේරෙන්න හිමීට නේද? ඔයගලන්ට අවශ්‍ය කරන විදිහට සරලව ඒකම වේගයකුත් සහිතව නේද? ඔයගලන්ට වේගය වැඩි වගේ නම් මට ඒක දැනුවත් කරන්න පුළුවන් සර් පොඩ්ඩක් තව ටිකක් ස්ලෝ කරමු. එහෙම කියලා කියන්න පුළුවන් නේද? ඊට පස්සේ ඊට අමතරව මෙතන දැන් අද දවසේම එකතු වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට පරණ පාඩම් ටික අත්‍යවශ්‍යයි නේ. ඒක වෙනවද දැනුවත් කරලා තියන්න. එහෙම තිබ්බම අපිට පුළුවන් ඒවත් පටන් ගන්න. හරි ඒවට වෙනම වෙලාවල් දීලා ඔයගලන්ට ඒක පටන් ගන්න පුළුවන්. ඒක වැදගත් වෙන්නේ පුතේ ඔයගොල්ලන්ගේ අවශ්‍ය කරන ඕනෑම අවශ්‍යතාවයක් අපි මේ ගණිත දැනුම සම්බන්ධව වගකීම මට තියෙනවා. ඒ නිසා මම මේක ගන්න බැඳිලා ඉන්නවා ඔයගොල්ලන්ට. ඒ නිසා මම ඔයගොල්ලෝ කියන ඕනම කාරණාවක් මේ ගණිත සම්බන්ධව කියා දෙන්න ලෑස්ති. හරිද? ඒකම පුතේ මේ ආයතනෙත් එහෙමයි. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ ආයතන තුල තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ උවමනාවෙන් නේද? ඒකම වගකීම් සහිත මේ ආයතනත් එක්ක කටයුතු කරන්න. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් පුතේ අනාගතයේදී ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය ගෙදර ඉඳගෙන සෞඛ්‍ය ආරක්ෂිතව කරගෙන යන්න. හරි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් අපි අද දවසේ පුතේ පන්තිය නිමා කරන්න හදන්නේ. ඔයගොල්ලෝ එහෙනම් ලබන සතියේ හැමෝම පන්තියට නැවත එකතු වෙන්න. එතකොට අපිට වීජ ගණිතයේ ඉතුරු දිග බල්ල කතා කරන්න පුළුවන්. හරිද? ඉතාම වැදගත් කොටසක්. ඒ නිසා හැමෝම එදාට ඉන්න. ඔයගොල්ලන්ට මේ පාඩමත් ඉතා සරලව කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම අයබෝවන්.